මානවත් රාජ්‍ය සේවයට සුපිලිපන් උත්තමාචාරය 2021 ශ්‍රී ලාංකීය විශිෂ්ටත්වය ලොවට පසක් කරන්නට අභිමානවත් රාජ්‍ය සේවයට සවිය ලබා දුන් මිනිසුන් අතරින් සොඳුරුතම මිනිසුනි ඔබ අපට මහත් ගෞරවාදර්ශයක්. 1973 ජනවාරි 15 වන දින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙකු ලෙස එතුමන් සිය පත්වීම ලබනවා. මඩකලපුව වෙරුගල් ආරු ආධුනික නිලධාරියෙක් විදිහට තමන්ගේ පුහුණුව ලබපු එතුමන් මීගහකිවුල කන්ද කැටිය ප්‍රාදේශීය ආදායම් නිලධාරීවරයා විදිහට කටයුතු කරනවා. බෙන්තර වලල්ලාවිට කෝරළේ සහ කොළඹ හේවාගම් කෝරළේ උප දිසාපතිතුමන් විදිහටත් මෙතුමන් කටයුතු කරනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් ධූරය, ආගමන විගමන පාලක ජෙනරාල් ධූරය වගේ රටේ සුවිශේෂී වූ ආයතනවල රාජ්‍ය ආයතනවල ප්‍රධානියා විදිහට කටයුතු කරන මෙතුමන් 2005 ජනවාරි 15 වන දින දීවර අමාත්‍යාංශ ලේකම්වරයා විදිහට තමන්ගේ විශ්‍රාම යනවා. නමුත් එතුමන්ගේ සේවයේ තිබ්බු සුවිශේෂීත්වය එහෙමත් නැතිනම් අල්ලසට දූෂණයට එරෙහිව එතුමන් නගපු හඬ නිසාවෙන් එතුමන් තවත් වසර දෙකක සේවා දිගුවක් ලබලා 2007 වසරේදී රාජ්‍ය සේවයට ආයුබෝවන් කියනවා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්තුමන් ජිනදාස මැතිතුමන් මුණ ගැහෙනවා. අපි අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාව වෙනුවෙන් ඔබතුමන්ව ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. වසර 35ක රාජ්‍ය සේවයේ විශිෂ්ට සේවා කාලයකින් පස්සේ අද දවසේදී ඔබතුමන් තමන්ගේ සැඳැසුව විඳිනවා. තමන්ගේ රාජකාරී ජීවිතයේ දිහාවට ආපස්සට හැරිලා බලද්දී අද දවසේදී ඔබතුමන්ට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද කියන එක අපි දැනගන්න කැමතියි. 1973 ජනවාරි මාසයේ මම පරිපාලන සේවයේ පත්වීම ලැබුව දවසේ ඉඳලා එක දෙපාර්තමේන්තු වල ආයතන වල සේවය කරා. සේවය කරනකොට මට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි මහජනතාවට පීඩන දෙන වැඩ කටයුතු කිරීම සේවකෝදුරට වැඩ ප්‍රමාද වී ක්‍රීම් වගේ තත්ත්ව ඇති. ඒ වගේම සේවකයන් නොමග ගිහිල්ලා වැඩි වැඩ කිරීමට පෙළඹීම. ඒවට පිළියම් විදීම තමයි මගේ කටයුතු ප්‍රධාන වශයෙන්. ඒ නිසා මට වද්දුරට කටයුතු කරන්න උනා මේ සේවකයන් හරිමකට ගැනීමත් මේ වැඩ කටයුතු කාර්යක්ෂම කිරීමෙන් තමයි ගොඩාක් දුරට අල්ලස දූෂණය නැති වෙන්නේ. ඒ වගේ කටයුතු කිරීමෙන් තමයි දෙපාර්තමේන්තු ගොඩක් දුර ඒ කටයුතු සාර්ථකත්වයට පත් වෙන්නේ. කෙනෙකුගේ සාර්ථකත්වයට තමන්ගේ පවුලෙන් දෙමව්පියන්ගෙන් පාසලෙන් ලැබෙන දායකත්වය අතිවිශාලයි. දූෂණයට වංචාවට එරෙහි වෙච්ච රාජ්‍ය නිලධාරියෙක් විදිහට අභිමානවත් රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඔබේ ගොඩනැගීම පිටිපස්සේ ඒ ලැබුණු පිටුවහල අනුබලය ඔබට ශක්තියක් වෙන්න ඇති. අපි කැමැති ඔබතුමන්ගෙන් දැනගන්න ඔබතුමන්ගේ ඒ පසුබිම කොහොමද ඔබේ වෘත්තීයමය ජීවිතයේ සාර්ථකත්වයට බලපෑවේ කියලා. මම ඇත්ත වශයෙන්ම බෞද්ධ පරිසරයේ තියෙන පවුලක ඉපදුනේ. බෞද්ධ පරිසරයේ තියෙන මගේ පියා මේ සෑම මාසෙම 10 වෙනිදාට පිරිවෙනක 25 නමකට දානයක් දෙනවා. ඒක අපි ඒක මාස්පිතා කරපු දෙයක්. ඒ වගේම සහෝදරියෝ එකම වගේ බැඳීමකින් ඇතුව ජීවත් වුණේ අපි. ඒ හින්දා අත්වශයෙන් පවුලෙන් අපිට මේ සාර්ථකත්වයට මඟ පෙන්වුවා. ඒ වගේම පාසලෙනුත් අපිට ඒ තත්ත්වය ඇති වුණා. මම ඉගෙන ගත්තේ මාතර රාහුල විද්‍යාලයේ, රාහුල මහා විද්‍යාලයේ. රාහුල විද්‍යාලයට පාසලට යනකොට පාසලේ ශික්ෂණ බෞද්ධ පරිසරයක් උඩ හැදගස්සලා තිබුණා.
බෞද්ධ පරිසරය වල අපිට සෑම විටම අපිට මේ ආගම දහම ගැන අවබෝධ ලබා දීම නිසා ගොඩක් දුරට අපිට ඒක අවස්ථාවක් ලැබුණා හොඳ පුද්ගලෙක් වෙන්න විදිහට. ඊට පස්සේ අපි මම විශ්වවිද්‍යාලයේ පෙරදින විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේ. පෙරදින විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාගෙන උපාධිය ගත්තට පස්සේ මම රැකියාවට ඒ වගේම රැකියාවට ගියා. ඒ විශ්වවිද්‍යාලයේ පාසල පවුලක් ඒ සම්බන්ධ ලැබුණු අත්දැකීම් උඩ තමයි මට අත් වශයෙන්ම හොඳ ආරම්භයක් ලැබුණ රාජ්‍යවේදිකේ දක්ෂ කියන්නේ පරිණිත නිලධාරියෙක් හැටියට වැඩ කරන්න හැකියාව ලැබුණා. රාජ්‍ය සේවයේ විවිධ ආයතන ඇතුලේ අපි දකිනවා අල්ලස හා දූෂණයට යොමු වෙන්න අවශ්‍ය නිසාම විවිධ උපසංස්කෘතීන් ගොඩනැගිලා තියෙනවා. ඔබතුමන් කටයුතු කරනවා ආගමන විගමන පාලක ජනරාල්තුමන් විදිහට, මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මොටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්තුමන් විදිහට. ඉතින් ඒ විදිහට විවිධ ආයතනවල කටයුතු කරද්දී සමහර වෙලාවට අල්ලසට දූෂණයට යොමු වෙච්ච උපසංස්කෘතීන් ඒ ආයතන ඇතුලේ තියෙන්න පුළුවන්. ඉතින් ඒවට එරෙහි වෙනවා කියන්නේ ඒ සංස්කෘතියට අභිබව උඩුගම් බලා පිහිනනවා කියන්නේ ලොකු බලපෑමක් ඇති වෙන දෙයක්. ඉතින් අපි කැමැති දැනගන්න ඒ වගේ අවස්ථාවල ඔබතුමන්ට ඇති වෙච්ච බලපෑම් මොන වගේද? ඒවා විසඳ ගන්නට ඔබතුමන් යොදපු උපාය මාර්ග, උපායශීලී ක්‍රියාමාර්ග මොනවද? ඒ වගේ ඔබේ අත්දැකීම් ගැන. මම මොටර් රථ කොමසාරිස් ජෙනරාල් විදිහට වැඩ කරන්න පටන් ගත්ත කාලේ මොටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ යම් ආරවුල් කියන්නේ අක්‍රමිකතා ප්‍රැක්ටිසස් ඒ වගේ ඒවල් තිබුණා. මේ කස්ටමර්ස්ලා කියන්නේ මේ සේවාලාභීන් ඇවිල්ලා රස්තියාදු වෙනවා දවස් ගණන් එකට. ඉතින් ඇත්ත වශයෙන්ම මෙතෙන්දී අපි බැලුවා මේ මිනිස්සු මේ තත්ත්වේ නැති කරන්නේ කොහොමද කියලා. නැති කරන්න ඉතින් අපිට ආකල්ප දිනු කළත් බෑ කරන්න එකපාරටම සේවකයන්ගේ. ඉතින් ඒකින්ද තමයි ඉස්ලාම් පටන් ගත්ත අපි කොහෙද මේ දූෂණය වෙන්නේ කියලා එක. දූෂණය වෙන්නේ එකක් තමයි ලියාපදිංචි කිරීමේදී ලිපිගුණු කබඩා කාමරේ මේ ලේඛනාගාරයෙන් ගන්නවා. ලේඛනාගාරයෙන් ගන්නකොට සේවාදායකේ ඇවිල්ලා ඇප්ලිකේෂන් එක දැම්මා රෙජිස්ට්‍රේෂන් එක ට්‍රාන්ස්ෆර් කරගන්න. ලිපිගුණුව ගෙන්න ගන්න ගියාම කබඩා කාමරයට යනකොට කබඩා කාමරේ ලිපිගුණුව ගෙන්න ගන්න විතරක් ගාස්සොක් ගන්න ඕන. නැත්නම් ඒක එන්නේ නැහැ. ඉතින් ඒක මම බැලුවා මේක ඉතින් ඊට පස්සේ මම මේක ගැන මේ අධ්‍යයනයක් කරා. අධ්‍යයනයක් කරලා බැලුවා මේ ලිපිගුණුව අවශ්‍යද මේ මාරු කරන්න. ඊළඟට පරිගණකයන්ට කතා කරලා කිව්වා මේ මේක රෙජිස්ටර් කරලා තියෙනවද කියලා ලිපිගුණුව. රෙජිස්ටර් කරලා තියෙනවා. රෙජිස්ටර් කරලා නම් ලිපිගුණුව අවශ්‍ය නැහැ. කෙලින්ම ට්‍රාන්ස්ෆර් කරන්න කියලා. ලිපිගුණුව ඒකෙන් පගාව දූෂණය නැති කරන එක එහෙම එක පැත්තකින් නැති වුණා. ඊළාට තව එකක් තමයි මොටර් රථ කොමසාරිස් දෙපාර්තමේන්තුවේදී ඉරපු එකක් තමයි මේ සෑම වාහනයක්ම ආවම ලියාපදිංචි කරන්න අලුතෙන් මොටර් රථේ බර කිරනවා. ඉතින් මට තේරුණා මේක බර කිරන එකේ මොකද්ද මේ හේතුව කියලා. මොකද දැන් පිළිගත් නිෂ්පාදන මොටර් රථ පිළිගත් Toyota, Honda ඒ වගේ මොටර් රථ ආයතනවල මොටර් රථ මේ සම්මත බර ප්‍රමාණය සටහන් කරලා තියෙනවා. ඉතින් ආයෙත් මෙතෙන්ට ඇවිල්ලා මනින්න දෙයක් නැහැ, බර මනින්න දෙයක් නැහැ. ඊට පස්සේ මම මේක අයින් කරා. එතෙන්ට ගියාම බර මනින්න ගියාම එතනත් ගාස්ට්‍රොක් ගෙවන්න ඕන බර මනින්න එක්කනට. ඒකත් මම අයින් කරා. අයින් කළා එතන මිනිස්සුන්ට එතන රස්තියාදු වෙන නේද ගන්න ක්‍රමයක් තියෙනවා.
ඊට පස්සේ එක තැනක තිබුණා මේ වාහනේ ස්ටිකර් එකක් දානවා වින් ස්ක්‍රීන් එකේ. වින් ස්ක්‍රීන් එකේ ස්ටිකර් එකක් දානවා. එතන ස්ක්‍රීන් එක ගිහිල්ලා ගහන එක්කෙනාට නිලධාරියට රුපියල් 500ක් දෙන්න ඕන. ඒ කාලේ 500ක් කියන ලොකු ගාණක්. 500ක් දෙන්න ඕන ස්ටිකර් එක ගහනකොට. වින් ස්ක්‍රීන් එකේ. ඊට පස්සේ මට කම්ප්ලේන්ට් දෙකක් තුනක් මම බැලුවා ගිහිල්ලා බලලා කිව්වා ස්ටිකර් එක ගහන්න ඕනේ නැහැ. ස්ටිකර් එක ඇරම දෙනවා අලව ගන්න කියලා. ඒකෙන් ඒ ස්ටිකර් එතන ඒක නැතුවා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන්ම ආවේ ආයතන වල රෙජිස්ට්‍රේෂන් කරනකොට ඒක ප්‍රමාද වීම වැඩි. ඊට පස්සේ ලිපිගුණුව දවසින් නැතුව රෙජිස්ටර් කරන්න ඉඳ මම දැම්ම එක් දින සේවයක්. එක් දින සේවයෙන් එම උදේ දැම්ම 2 වෙනකොට 2 3 වෙනකොට ගන්න පුළුවන්. එතකොට අඩු ගානේ දවස් ගානක් රස්තියාදී දිනවල අල්ලස්ස දූෂණය වැඩි අවස්ථා තියෙනවා ගන්න. මොකද අර රස්තියාදී කරන ගහන්න ගෙවන්න වෙනවා. දවස් පැය ගානක් නෝ පැය ගාන ඇතුළත තමයි ගෙවන ගාන උනත් මේ වෙන්නේ. ඒකෙන් අඩු කරන්න. ඉතින් ඇත්ත වශයෙන්ම ඒකෙන් අල්ලස් දූෂණය ගොඩාක් දුරට අඩු වුණා. එක දවසෙන් ගන්න එක් දින සේවය ඉඳලා. ඒක නැති කරා. ඒක ඇති කරා. ඊළාට මේ නම්බර් ප්ලේට්ස් ගන්න print කරන එක ලබා ගන්න ගියාම එතන ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ලොකු ප්‍රශ්නෙින්ද අපි ප්‍රාදේශීය මට්ටමේ කට්ටියට ජංගම මේකක් දාලා ඒ දිස්ත්‍රික් වලට ඇරිය මේවා මුද්‍රණය කිරීමේ මුද්‍රණය කරලා ලබා දුන්නා. මුද්‍රණය කළා ප්‍රාදේශීය විදිහට ඒක බෙදා හරින ක්‍රමයක් ඇති කරා. ඉතින් ඒ වගේ වැඩ කටයුතු කරා. ඒ කටයුතු කිරීමෙන් අතෝෂෙන් මම සේවකයන්ට තැළුවෙත් නෑ පොඩි කරෙත් නෑ. එයාලට මොනවද කරන්න ගියේ නෑ. එයාලගෙන් ඉක්මනින් දූෂණය ටික ඈත් වෙන්න. එයාලට කරන්න තියෙන දොරගුළු වැහුවා. වෙන්න තියෙන අවස්ථා අයින් කරා කාර්යක්ෂම කරන්න සිස්ටම් එකක් හැදුවා. ඔක තමයි කරේ. ඒකෙන් අතෝෂෙන් ඉතින් අපි කියන්න ඕනේ අලුත් නිලධාරීන්ට උනත් අතෝෂෙන් ගිහිල්ලා මේ නිලධාරීන් මේ කාර්යාලයේ තියෙන තිනදාකට කටයුතු කරගෙන යන එක නෙවෙයි තියෙන්නේ. මොකද්ද අපි කාටද වැඩ කරන්නේ? ඒ වැඩ කරන එක්කනට ඒක ඉෂ්ට වෙනවද කියලා බලන්න ඕනේ. ඒ ඉෂ්ට වෙන්න නැත්තම් ඒකට මොකද්ද ශනිකව ගත යුතු ක්‍රියාමාර්ගය මොකද්ද? ඒකට ක්‍රමයක් හරිගස්සා. ඒ ක්‍රමය තමයි අපේ සිස්ටම් එකේ යන්නේ. ඒක තමයි කරන්න ඕනේ. අල්ලසට දූෂණයට යොමු වෙද්දී විවිධ රාජ්‍ය ආයතන ඇතුලේ අපි දකිනවා විවිධ උපසංස්කෘතීන් ගොඩනැගිලා තියෙනවා. ඉතින් ආයතන ගණනාවක ප්‍රධාන නිලධාරියා පරිපාලන නිලධාරියා විදිහට ඔබතුමන් කටයුතු කරනවා. ඒ වගේ අවස්ථාවල අර පවතින උපසංස්කෘතියට එරෙහිව කටයුතු කරද්දී ඔබතුමන්ටත් විවිධ තර්ජන, ගර්ජන, බාධක එල්ල වෙන්නට ඇති. ඉතින් එවන් අවස්ථාවල ඔබේ අත්දැකීම් එක්ක අපි දැනගන්න කැමතියි ඔබතුමන් කොහොමද ඒ වගේ දේවල් වලට උපායශීලීව ඒ ගැටලු කළමනාකරණය කරගනිමින් එවන් විශිෂ්ටත්වයකට පත් උනේ කියලා. මම මීගාගුල කන්ටකට්ටිය DR වලට වැඩ කරද්දී තුවක්කු බලපත්‍ර දෙනවා මේ මිනිස්සුන්ට හේංගුමෙන්ට ගොවියන්ට. එකක් කැප් තුවක්කු එකයි පතරන් තුවක්කු. කැප් තුවක්කුවට රුපියල් ඒ කාලේ කැප් තුවක්කු ගන්න පිටි වෙත් කොටලා මේ ගන්න එක. ඒකෙදී ඇදුම් කරන කට්ටිය නිර්වාහය ගොවියෝ ඉන්නේ ගොඩක් දුරට. ඉතින් මම ඒ අනුමත ගන්නවා. අදිශයෙන් තමයි එකක් අනුමත නොකර ඉන්නේ. මගේ සීසි තමයි ඔය යන්නේ. එයා තමයි සාතික දෙන්නේ. බලපත්‍රය ගන්න සාතික. මේ එයා කරේක උක්කුවණ්ඩ කියලා කෙනෙක් ඉන්නවා. සම්පකාරයේ මුරකාරයේ වණ්ඩ ඇවිල්ලා අර අනුමත කරපුවෙන් ගන්නවා මේ අර CC දෙනවා යට මේ අනුමත කරපු ටිකේ ලයිස්තු
අරයා ගිහිල්ලා ඒ කට්ටිය හම්බෙලා මේ කියනවා ඩීආර් මාත්‍ය මේ අනුමත කළේ නැහැ අනුමත කරන්න ඕන නම් පතුරන්තුවක් කොට 125යි කැත්තුවක් කොට රුපියල් 75 දෙන්න ඕනේ කියලා. ඉතින් ඕක VL මේ මම දවස් සර්කිට් එකක් ගිහිල්ලා එනකොට VL මණ්ඩලය ළඟදී මම පාර පැනලා මගේ ඒකේ හිටි ස්ටොක් කීපර් කෙනෙක් නැවතුවා. ඒතර මගෙත් එක්ක යුනිවර්සිටි එකේ හිටපු මිත්‍රේ. එයා කතා කරලා ඇතුළට එන්නේ කියලා කිව්වා මෙන්න මෙහෙම ඇවිල්ලා මේ මස්සිනාට මෙහෙම මගේ මස්සිනාට එයාගේ ලේබර් කෙනෙක් ඉන්නවා ලේබර්ගේ මේ තුවක්කුවක් ගන්න නම් මෙහෙම පගාව දෙන්න ඕනේ කිව්වා ඔබතුමාගේ නම කියලා එයාට දෙන්න ඕනේ කියලා. පාරේදී මට අතවශ්‍යම හරි මම නිකන් හරිම මේකක් ආවා කියලා. මම පාර මං යට කතා කරලා කිව්වා ඔයා මොනවද කියන්න එපා. පරාව කෙනෙක් කතා කරලා කිව්වා ඔයා ප්ලාස්ටික් කරන සල්ලි ඔයා දෙන්න යන්න මට මං කිව්වොම දෙන්න කියලා. මම ඒ පාර ඇවිල්ලා මේකාකුලේ ටෙලිෆෝන් නැහැ කාලේ. බදුල්ලට ඇවිල්ලා බදුල්ලේ DRO හම්බෙලා බදුල්ලේ DRO ගේ ටෙලිෆෝන් එකේ මම අල්ලස් කොමසාරිස් කතා කරා. අල්ලස් කොමසාරිස් ඉතේ කාලේ ඉන් නික්ටෝනාක ඉන් නික්ටෝනාක කතා කරලා කිව්වා සර් මේකක් තියෙනවා මෙන්න මෙහෙම මේකට කියලා තියෙන කියලා. ඒ පාර කිව්ව මං අද රාට මේ වන්නම් කියලා මේ ලයිට් මේල් එකේ ඔෆිසස්ලා දෙන්නේ. ඒ ඔෆිසස්ලා දෙන්නේ වුණා. ඉතින් මට කිව්වා මේ මොකක් මේ අල්ලස් දෙපාර්තමේන්තුවේ නෙවෙයි වෙන විදියකට කියන්නේ කියලා. මම පාර මගේ ඩ්‍රයිවරුත් මට විශ්වාස නැහැ කීපේ. මං කිව්වා මේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දෙන්නෙක් ඉන්න ඉස්කෝල අලුතින් ඉස්කෝලයක් පටන් ගන්න යන්න එන්නේ කියලා. ඒ පාර මේ ඇවිල්ලා මෙයාලා අල්ලස් ඔෆිසර්ස්ලා දෙන්නත් එක්කගෙන ඇවිල්ලා කඩි මාකටිං බෝඩ් එකේ VL මණ්ඩලේ මේකට ගිහිල්ලා එයා ළඟදී අඳුම අලවල මේ සරම මේ කලිසම් ෂර්ට් එක දැස් කරගෙන එක්ක ගිහිල්ලා හේම්බන්න කුබන්ට දෙහිපත් අම්බෙලා කිව්වා මේ දැන් කතා කරලා ඉල්ලපු මුදල දෙන්න කියලා. දෙන්න අර ගියා කුබන්ට හම්බුණා. අම්බෙලා කිව්වා මේ මගේ මස්සින ඇවිල්ලා ඉන්නවා මේකට මේ කල්ලා දෙන්න මේ ගාන අරගෙන කියලා. දැන් කරන්න බෑ දැන් අල්ලස් දෙපාර්තමේන්තුවෙන් ආවයි කියලා තාරංචියක් තියෙනවා. කියලා ජිනසෙන කියලා ඉතිය බේකරියක් දෙනවා. බේකරිය ඇතුළට ගිහිල්ලා සල්ලි ගත්තා. ගන්නකොට අල්ලගත්තා. අල්ලගෙන ගිහිල්ලා එතකොට හිටියේ නඩුකාරයා හිටියේ මනෝහරා කියලා කෙනෙක්. මතකද දැන් නැහැ. අවුරුදු 2කට 3කට දිනේ ගියා. ඉතින් ඒව කරාට තවශ්‍යමයි තියත් මේ ඊට වඩා ක්‍රමයක් තමයි සොයා ගන්න ඕනේ. අපිට ඉතින් පස්සේ යන්න බෑනේ ඔය. ඉතින් දැන් දෙපාර්තමේන්තුවල තුනත් අත්‍යවශ්‍යම අපිට කරන්න වෙන්නේ දෙපාර්තමේන්තුවල මේ අල්ලස් ගන්න එක නවත්තන්න නම් අපිට අර මිනිස්සු අර කිව්වගේ සිස්ටම් එක ඩෙවලොප් කරන එක තමයි කරන්න ඕනේ. එතකොට මේ නවත්තන්න බෑ. අවම මිනිමයිස් කරන්න පුළුවන්. දැන් මේ වෙලේ දෙනවනම් මේකක් ඒ කාලය තුලනේ අල්ලස් ගන්න ඕන. ඒක පරක්කුනේ ප්‍රශ්නේ. ඉතින් ඒ වගේ සිස්ටම් එකක් තමයි ඩෙවලොප් කරන්න ඕනේ. ඉතින් මාර කතාව කිව්වේ මේ අර වගේ ඉතින් මේව අල්ලගෙන ගිහිල්ලා මේ කරන්න ගියාම අත්‍යවශ්‍යම ඉතින් මේ ලේසි නෑ. නඩුත් පාර අර ඒ කාලේ නම් ඒ නඩුව විශේෂ උසාවියක් තිබුණා. උසාවියේ මනෝහරයි කිව්ව මිනිස්සු බය වෙනවා අල්ලස් ඒ කාලේ. මේකද
ඔක තමයි ඒ වගේ අත්දැකීම් තමයි සර්ගේ රාජකාරී ජීවිතයේදී සර් ලබලා තියෙන්නේ. අද දවසේදී සැඳෑ සුවය විඳින්මින් ඉන්න ඔබතුමාට ඔබ පරිණත රාජ්‍ය නිලධාරියෙක්. ඉතින් අනාගතයේදී රාජ්‍ය සේවයට එකතු වෙන්න ඉන්න බලාගෙන බොහොමයක් තරුණ පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ වගේමයි අද දවසේ රාජ්‍ය සේවයේ නිරත වෙන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ දෙගොල්ලටම ඔබතුමන්ලගේ ජීවිතවල ලොකු අත්දැකීම් එක්ක කියන්නට දෙයක් ඇති. මොකද රාජ්‍ය සේවය ගැන අද තියෙන්නේ මහ ජනතාවගේ ඊතරම් ප්‍රසන්න හැඟීමක් නෙමෙයි. ඒ ක්‍රමය වෙනස් කරන්න අල්ලස දූෂණයෙන් තොර සුපිලිපන්න රාජ්‍ය සේවයක් හදන්න ඔබතුමන් හිතන්නේ මොන වගේ දේවල් අපි කළ යුතුයි කියලාද? අත්‍යවශ්‍යම රාජ්‍ය සේවය ගත්තම රාජ්‍ය සේවය කියන්නේ රජයේ නෙවෙයි සේවය කරන රාජ්‍ය සේවය කියන්නේ මහ ජනතාවට සේවය කරන දෙයක්. මහ ජනතාවට සේවය කරන්න ගියාම අත්‍යවශ්‍යම නිලධාරීන් කියන කොට්ටාශය බැඳලා ඉන්නේ තමන්ගේ යුතුයකම් ටික ඉෂ්ට කරන්න. රාජකාරී කටයුතු ඉෂ්ට කරන්න. එතෙන්දී ඒ අවස්ථාවේ තමයි ගොඩක් දුරට මේ වංචාව අල්ලස දූෂණය මේ වෙන්නේ. ඒකේ මහ ජනතාව තැලී පොඩි වෙනවා විතරයි. සමහර විට එක දවසෙන් කරන වැඩේ දවස් 10කින් විතර කරන්නේ. ප්‍රස්ථාතු කරනවා. ඉතින් ඒක නැති කරන්න තමයි අවශ්‍ය වෙන්නේ. ඒ අවශ්‍ය වෙන ඉඳ අපි රාජ්‍යයට අලුතෙන් බැඳෙන නිලධාරීන්ට කල යුත්තේ මේ පස්සෙන් ගිහිල්ලා අල්ලස් දූෂණය නැති කරන්න නෙවෙයි කරන්නේ. මිනිහෙක් අල්ලස් ගන්නවා කියලා පස්සෙන් ගිහිල්ලා අල්ලන්න බෑ අපිට. අල්ලන්න බෑ. අපි එයාලගේ ප්‍රමෝදභාවය ඇති කරන්න ඕන. ප්‍රමෝදභාවය ඇති කරන්න තියෙන එකම විසඳුම මේ එයාට හොඳ නරක කියලා දීලා ඒවයිත් කරන්න බෑ. ඒව කරාට එයාලා අල් තියෙන ජීවන තත්ත්වය උඩ එයාලා කවදාකවත් ඒ මට්ටමට හැදෙන්නේ නැහැ. ඒ හින්දා කරන්න තියෙන එකම දේ රාජ්‍ය සේවයේ තියෙන සිස්ටම් කියන්නේ කාර්ය පරිපාටින් ඩෙවලොප් සංවර්ධනය කිරීම. සංවර්ධනය කරන කියන්නේ මම උදාහරණයක් විදිහට ගත්තොත් 1980 ගණන් වල 90 ගණන් වල විතර මම හිටපු ජනාධිපතිවරයාට ලිපියක් යවුවා මේ ආගමන උද්ගමන දෙපාර්තමේන්තුවේ රස්තියාත් වීම නාට්‍යවල මොකක්ද කළ යුත්තේ කියන එක. එක දිනකින් પાස්පෝර්ට් දීම. ඒක අදින්ද අර ගොඩක් දුරට දූෂණය වංචාව අඩු වෙලා තියෙනවා. දවස් දූෂණය වංචාව කලස කරන්න ඕනේ එක දවස් පැය 12ක් තුන. දවස් ගණන් රස්තිය දුන්නා. ඒකින්ද දූෂණය වංචා කියන එක සීමා වෙනවා. කරන්න බැරි වෙනවා. ඒ වගේ සිස්ටම් ඩෙවලොප්මන්ට් එකක් කරන්න ඕනේ. ඉතින් හැමතැනම දෙපාර්තමේන්තු ගත්තම අමාත්‍යාංශ ගත්තම මාත්‍යාංශ වලින් කාර්යක්ෂම කරන්න ඕන. අත්‍යවශ්‍ය මහජනයට හොඳ විශාල සේවයක් කරන්න ඕන. අත්‍යවශ්‍යම තියෙන්නේ මේ සේවක සංඛ්‍යාව මානව සම්පද එක්කත් වැඩි දියුණු කරන අතර අනිත් පැත්තෙන් ඒ වැඩපිළිවෙල කාර්යක්ෂමතාවය කරන්න ඕන. මේ සේවකයන්ට වැරදි කරන්න නොකරන්න විදිහට අවස්ථාව සැලසෙන විදිහට කාර්යක්ෂම කරන්න ඕන වැඩපිළිවෙල. මේ රටේ ජනතාව වෙනුවෙන් ඔබතුමන් කරපු සේවය අපට කිසි විටකත් මිල කළ නොහැකියි. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කමිෂන් සභාවේ ගරු සභාපතිතුමිය කොමසාරිස්වරුන් දෙපළ සහ අධ්‍යක්ෂ ජනරාල්තුමන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් අපි පුංචි සිහිවටන පළකයක් ඔබට පිරිනමන්නට කැමැතියි. ඉතින් ඊටාත්ම ගෞරවයෙන් ආරාධනා කරන ඔබතුමන්ට ඒ සිහිවටනය පිළිගන්නා විදිහට අභිමානවත් රාජ්‍ය සේවයට සුපිලිපන් උත්තමාචාරය 2021